පටන් ගමු. පළවෙනි මේක තියෙන්නේ පළවෙනි එක තියෙන්නේ දැන් මේ B කොටස මේ සැරේ වාර විභාගෙට එන්න තිබ්බ එක. මානව දේහයේ සජීව පදාර්ථයේ නිර්මාණය වී ඇති රසායනික සංයෝග පිළිබඳ ශිෂ්‍යය සකස් කළ සටහනක් තියෙන්නේ. දැන් මේකේ මේ වගේ එකක් දැක්ක ගමන් අපිට ගොඩාක් අමාරුයි කියලා හිතෙන්නේ. ඒ වුණාට අපි මේක දිහා බලනිද්දි අපි දන්නම දේවල් ටිකක් තියෙනවා. ඔයාලගේ අච්චුපත ළඟපාත තියෙනවා නම් ගන්න. මේක ලෙසි පළවෙනි පාඩමේ. මේකේ අපිට A B C D E F P Q R S ඔක්කොම නම් කරන්න තියෙනවා. අපෝ වෙලා. දැන් මේ අක්ෂරයට එන සංයෝගය මොකක්ද කියන එක අපිට හොයාගන්න වෙනවා. ඒකට හෝඩුවාවක් දීලා තියෙනවා. දැන් මේ ABC කියන්නේ බලන්න කාබනික සංයෝග කියලා මෙතන නැවතිලා තියෙනවා. එතකොට EF කියලා කාණ්ඩ දෙකකට වෙන් කරලා තියෙනවා. එතකොට E කියන්නේ මෙතන ගන්න වෙන්නේ මේ ජෛව අණු විදිහට ක්‍රියා කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල ඒවා තමයි මේ E කොටසට ගන්න වෙන්නේ ජෛව අණු විදිහට හඳුන්වන ඒවා. F විදිහට ගන්න වෙන්නේ විටමින්. එතකොට අපි එහෙම සලකලා A අකුරට A අකුරේට හෝඩුවාවක් දීලා තිනවා එන්සයිම ලෙස ක්‍රියා කරයි. එන්සයිම ලෙස ක්‍රියා කරනවා ඊළඟට ශක්ති ප්‍රභාවයක් ලෙසත් වැදගත් වෙනවා. ප්‍රෝටීන්. එතකොට A අක්ෂරයට එන්නේ ප්‍රෝටීන්. ඔයාලා ලියලා තියෙනවා නම් හොඳයි නැත්නම් දැන් ලියාගන්න. A කියන්නේ ප්‍රෝටීන්. B කියන්නේ තැනුම් ඒකකයේ මොනෝසැකරයිඩ්. මොනෝසැකරයිඩ් එකතු වෙලා හැදෙන්නේ කාබෝහයිඩ්‍රේට්. B එක කාබෝහයිඩ්‍රේට්. C ජීවි දේහවල ජල සංරක්ෂණයට දායක වෙනවා. ඒතර ජීවි දේහවල ජල සංරක්ෂණයට දායක වෙන්නේ ලිපිඩ. ජල සංරක්ෂණයට දායක වෙන්නේ ලිපිඩ. ඊළඟට D වෙනම තියෙනවා ප්‍රවේණික තොරතුරු ගබඩා කරනවා. ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නේ නියුක්ලියික් අම්ල. එහෙමනම් D වලට එන්නේ නියුක්ලියික් අම්ල. එතකොට E කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල කියන්නේ කාබනික සංයෝග වල ප්‍රභේදයක්. එතකොට E කියන ස්ථානයට එන්නේ ජෛව අණු. මේ ප්‍රධාන සංයෝග හතර හඳුන්වන්නේ ජෛව අණු. ඊළඟට F වෙන්නේ එහෙනම් විටමින්. ඒතර විටමින් අඩු වුණාම එන ඒවා තමයි විටමින් ඌනතා රෝග වෙන්නේ. E එකට එන්නේ ජෛව අණු, F එකට එන්නේ විටමින්. F එකට විටමින්. ඊට පස්සේ තියෙනවා විටමින් ඌනතා රෝග. ඌනතා රෝගය යටතේ බලන්න P කියන්නේ රුධිරයේ කැටි ගැසීම ප්‍රමාද වෙන්න නම් ඒකෙත් දැන් මේවා අර වගු පිටින් තියෙන්නේ පළවෙනි පාඩමේ මතක තියාගන්න අමාරු වගේ ඒක කොහොමත් අමාරුවෙන් හරි මතක තියාගන්න වෙනවා. මේ සැරේ ඔයාලා ලිව්වනම් මේ ඔක්කොම ලියන්න වෙනවනේ. මේ පළවෙනි පාඩමේ මුළු පාඩමම හොඳ මතකයක් තියෙන්න වෙනවා. P විටමින් මොකද්ද රුධිර කැටි ගැසීම ප්‍රමාද වෙන්නේ විටමින් K. මුඛකොන් වන වෙන්නේ විටමින් B. Q වලට එන්නේ විටමින් B.
ඇස්වල බීටෝල් අප R වලට එන්නේ විටමින් A. ඊට පස්සේ රිකට්සියාව ඒකට විටමින් B. ඊට පස්සේ ස්කර්වි රෝගය ඒකට එන්නේ විටමින් C. T වලට එන්නේ විටමින් C. ඔය විදිහට උඩට යනකොට පල්ලෙහාට යනකොට ඒතර කාබනික සංයෝග සජීව පදාර්ථය තව තියෙනවා අකාබනික සංයෝග ඒවා ජලය ಖನಿಜ ලවණ හා වායු වර්ග. ඒතර කැටි සටහනට ලකුණු 11ක් තියෙනවා. ඒක දෙවෙනි කොටස. ජීවය පවත්වා ගැනීමට උපකාරී වන ජලය සතු සුවිශේෂ ගුණ දෙකක්. ජලය සතු සුවිශේෂ ගුණ දෙකක් දක්වන්න කියලා කියනවා. ජලය කියන්නේ හොඳ ද්‍රාවකයක්. එතකොට අපේ දේහයට පෝෂක උරා ගන්න ජලයේ දිය වෙලා එහෙනම් හොඳ ද්‍රාවකයක්. ඊළඟට සසන මාධ්‍යයක්. වායු වර්ග වායු හුමාරු වෙන්නේ ජලයේ දිය වෙලා. ඊළඟට ද්‍රව්‍ය එහෙ මෙහෙ අරයි යනවා පරිවහන මාධ්‍යයක්. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා සිසිලන කාරකයක්. ඔය හැම එකක්ම ජීවීන්ට වැදගත්. ඒක ද්‍රාවකයක්, සසන මාධ්‍යයක්, ජීවත් වීමේ මාධ්‍යයක්, පරිවහන මාධ්‍යයක් ඒ වගේ ඒවා ලිව්ව හැකියි. තුන කොටස ඔයාලට හම්බෙන ලකුණ ප්‍රමාණය ඉස්සරහින් තියෙනවා. බලන්න. එතකොට ඔයාලා දැන් ඕක ලියාගෙන ඉන්නවනම් මේ වෙනකොට පේපර් එක සමුගේ ලකුණක් දාගෙන බැලුව හැකියි. තුන්වෙනි එක මානව දේහයේ පහත උණතා ඇතිවීමට බලපාන ಖನಿಜ ලවණ. කෙන්ඩා පෙරලෙන්න හේතු වෙන්නේ සෝඩියම්. කෙන්ඩා පෙරලීමට හේතු වෙනවා සෝඩියම්. බුද්ධි වර්ධනයේට බාධා පමුණවනවා බුද්ධි වර්ධනයේට බාධා පැමිණීම හා ගලගන්නේ. ඒකට අයඩීන් I අකුර කැපිටල් I අයඩීන්. C අස්ථි හා දත් දුර්වල වෙන එකට කැල්සියම් කැල්සියම්. D මානසික ව්‍යාකූලතා ඇතිවීම. මානසික ව්‍යාකූලතා ඇතිවීමට හේතු වෙන්නේ විටමින් K. විටමින් K නෙවෙයි K හේතුවක් වෙනවා. E රක්තහීනතාවය. රක්තහීනතාවයට කියන්නේ රත් පැහැය හීන වෙනවා. රත් පැහැය හීන වෙනවා කියන්නේ මේ රතු රුධිරාණු වල අඩු වෙනවා. යකඩ Fe කියන සංකේතය. යකඩ ඒවත් Fe. ඊළඟ එක ජෛව ක්‍රියාවලිය මගින් මිනිස් දේහයෙන් පිටවන වායුමය සංයෝග දෙකක්. කාබන් ඩයොක්සයිඩ් තමයි ඒක ඉන්නේ. කාබන් මොනොක්සයිඩ්ත් ලියයි කියලා දන්නේ දෙකක් තුන්නේ. සත්තුන්ගේ කාබන් මොනොක්සයිඩ් නම් පිට වෙනවා අඩුයි. කාබන් ඩයොක්සයිඩ් වෙන්නේ තියෙන්නේ. තව ආහාර මාර්ගය ආශ්‍රිතව එක එක වායු වර්ග පිට වෙන එක මේ ජෛව ක්‍රියා කියලා ගන්නත් පුළුවන්. එහෙම වුණොත් ඔය සල්ෆර් ඩයොක්සයිඩ් වගේ ඒවත් ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් අමතරව සල්ෆර් ඩයොක්සයිඩ් වගේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ දැම්මට කමන්නේ නැහැ. මොකද ආහාර මාර්ගය ආශ්‍රිතව විවිධ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් ඔය බඩේ අමාරු එහෙම හැදුනහම විවිධ වායු වර්ග එකතු වෙනවා. ඒවා විටින් විට පිට වෙනවා. ඒක හිතලා වෙන්න ඇති එහෙම හදන්න. ප්‍රධාන වශයෙන් පිටවන වායුව කාබන් ඩයොක්සයිඩ් නේ. ඒක එකක් ලිව්වත් ඇති. මේ කොටස ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි ඔය පාවිච්චි කරන්න ඔතන මේ ඔයාලගේ මොවල chat කියලා තියෙනවා chat එක පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න වෙන එක එක්කෙනාට බයිනව එහෙම දාන්න එපා chat එකේ.
මේක මම එකපාර දැක්කේ මේ එක්කෙනේ මැසේජ් එකක් දානවා සදාද දෙකට කපනවාද කියලා. පස්සේ දැක්කේ data කපනවාද කියලා. data කැපෙනවා අද විතර නෙවෙයි හැමදාම data කැපෙනවා. දැන් ඔයාලටත් පැය එකහමාරක් දෙකක් කරපුවහම මෙගාබයිට් 200ක් විතර යනවා සාමාන්‍ය 100ක් 200ක් විතර යනවා. එතකොට ඔයාලට හැමෝටම යන ගාන මට යනවා. එතකොට මට දැන් 200ව 17ක් විතර යනවා. ඔයාලා 17 දෙනෙක් ඉන්නවනේ. අපි දෙවෙනි කොටස බලමු. දෙවෙනි කොටස කියන්නේ ප්‍රශ්නාංකය කියන්නේ 6. එතකොට පළමු මූලද්‍රව්‍ය 20 තොරතුරු වර්ගයක් දීලා තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානයි ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් ගානයි දීලා තියෙනවා. මේ ආවර්තිත වගුව වෙනස් ක්‍රමයකට දීලා තියෙන්නේ. ආවර්තිත වගුවේ මුල් මූලද්‍රව්‍ය 20ම දීලා නැහැ. දීලා තියෙන්නේ කීපයක් විතරයි 10ක් විතර අඩුයි. අපි ඒක බලමු. මම හිතනවා මේක පේනවා ඇති කියලා. අපිට හුරු පුරුදු ආවර්තිතවක ඇඳුත් එහෙම මේ ආවර්තිත වගුවේ කාණ්ඩ තියෙනවා 5 6 7 8ක්. ආවර්ත 4ක් විදිහට තියෙනවා. මූලද්‍රව්‍ය ටික මේකට ඇතුළත් කරොත් එහෙම බලන්න. හයිඩ්‍රජන් ඔයාලත් විභාගයට ඔය වගේ ප්‍රශ්නයක් ආපුවම අපිට හුරු පුරුදු ආවර්තිත වගුව තියෙනවනේ. අපි පාඩම් කරගෙන ඉන්න එක. ඒක කොලයක ඇඳ ගන්න. සංකේත ටික දාගන්න. ඒකේ කොටු ටික හරියට ගහලා. ඔය විදිහට කොටු ටික ගහලා ඇඳ ගන්න. බෝඩ් එකේ වගුව පැහැදිලිව පේන අයත් උස්සන්නකෝ. මූලද්‍රව්‍ය කියව ගන්න පුළුවන් අය අත් උස්සන්නකෝ. ඔයාලා මේ මයික් ඔෆ් කරගෙන කැමරාව ඔන් කරගන්න. සමහර කැමරාවත් ඔෆ් කරගෙන ඉන්නේ. මේ මට නැත් අත් උස්සනේවා ඊළඟට ඔයාලා ලියලා මම පෙන්නන්න කියන ඒවා එහෙම පේන්නේ නැහැ. එහෙනම් කැමරා ඔෆ් වෙලා නම් ඔතන පොඩ්ඩක් ටච් කරලා බලන්න එහෙම. කාට හරි සද්ද එන්නේ නැත්නම් ඔය ස්ක්‍රීන් එක ටච් කරන්න. එතකොට එනවා අර ඩිවයිස් වල සවුන්ඩ් ෆෝන් සවුන්ඩ් පාවිච්චි කරන්නද කියලා. ඒකෙදි ෆෝන් එකේ කෝල් එකක් එන විදිහට සවුන්ඩ් එනවා. මගේ සවුන්ඩ් එක ඔයාලට එන්නේ. හරි. දැන් අපි බලමු ප්‍රශ්නේ.
වගුව පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ශිෂ්‍යයා විසින් ඇතුළත් නොකළ මූලද්‍රව්‍ය 10. දැන් වගුවේ සමහර මූලද්‍රව්‍ය තියෙනවා. මෙතන හීලියම් තියෙනවා, හයිඩ්‍රජන් නැහැ. එතකොට ශිෂ්‍යයා ඇතුළත් නොකරපු එක්කෙනෙක් තමයි මේ හයිඩ්‍රජන්. ඊට පස්සේ හීලියම් තියෙනවා, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. මේ තුනත් නැහැ. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. කාබන් තියෙනවා, නයිට්‍රජන් නැහැ, ඔක්සිජන් තියෙනවා, ක්ලෝරින් තියෙනවා, නියෝන් නැහැ. ඊට පස්සේ යටපේලියේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් තියෙනවා. සිලිකන් නැති එක, ෆොස්ෆරස් තියෙනවා, සල්ෆර් නැහැ, ක්ලෝරින්, ආගන් තියෙනවා. මෙතන පොටෑසියම්, කැල්සියම්. ඔය මේ ටිකේ අඩුපාඩු ටික මේ කොටුවේ දාන්නයි තියෙන්නේ. දෙක ආවර්ත සහ කාණ්ඩ වගුවේ කුමන තොරතුරු සමග ගැලපෙනවද? ආවර්තය කියන්නේ බලන්න මේ ආවර්ත පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. හරි, ආවර්ත හතර ඔය තියෙන්නේ. දැන් මේකේ ඉලෙක්ට්‍රෝන ගන්නකො, ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පළවෙනි මේට් ටික ගමු. මේක 1යි. ලිතියම් 2යි 1යි. සෝඩියම් 2යි 8යි 1යි. 2 8 8 1. මෙයාගේ ඔහොම තියෙනවා. හරිද? දැන් බලන්නකෝ ආවර්තයක් එන්නේ මේකේ ශක්ති මට්ටම් 1ක ඉලෙක්ට්‍රෝන, ශක්ති මට්ටම් 2ක, ශක්ති මට්ටම් 3ක, ශක්ති මට්ටම් 4ක. එහෙනම් ආවර්තයක් තීරණය වෙන්නේ ශක්ති මට්ටම් ගණන අනුව. ආවර්තයක් තීරණය වෙන්නේ ශක්ති මට්ටම් ගණන අනුව. කාණ්ඩයක් තීරණය වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අනුව. ඔව්. පොඩ්ඩක් ඉන්න. එතකොට ආවර්තයේ ගැලපෙන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන පිරිපවතින ශක්ති මට්ටම් ගණන අනුව. ඊට පස්සේ කාණ්ඩයේ තීරණය වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. අවසාන ශක්ති මට්ටම එකක් තියෙනවා පළවෙනි කාණ්ඩේ, දෙකක් තියෙනවා දෙවෙනි කාණ්ඩේ, හතක් තියෙනවා හත්වෙනි කාණ්ඩේ. අවසාන ශක්ති මට්ටම 8ම තියෙනවා 8වෙනි කාණ්ඩේ. එහෙනම් කාණ්ඩයේ තීරණය වන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අනුව. ආවර්තයේ තීරණය වෙන්නේ
මේක ඉලෙක්ට්‍රෝන රැඳිලා තියෙන ශක්ති මට්ටම් ගාන අනුව මැග්නීසියම් හා ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නලු. මැග්නීසියම් වල බලන්නකො මැග්නීසියම් මෙහෙම ගණන් කරගෙන ගියාම මෙයා ඉන්නේ 12 වෙනි කොටුවේ. 12 වෙනි කොටුවේ ඉන්නවා කියන්නේ මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය 12යි. ප්‍රෝටෝන 12ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා. 12 තියෙන්නේ කොහොමද? 2යි 8යි 10යි 2. 2 8 2 විදිහට. ෆ්ලෝරින් මෙතන ඉන්නේ එක්කෙනා. එයා ඉන්නේ 1 2 3 4 5 6 7 8 9 9 වෙනි කොටුවේ. මෙයාගේ තොර පරමාණු ක්‍රමාංකය 9යි. F වල 9යි. 9 තියෙන්නේ කොහොමද? 2යි 7යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. සෝඩියම් කාබන් හා ආගන් වල සංයුජතා කියන්නේ මේ පරමාණු මේ මැද හරියේ ඉන්න ඔක්කොම මේ අවසාන ශක්ති මට්ටම තියෙන තැනට එන්නයි හදන්නේ. ඒ කියන්නේ උච්ච වායු වින්‍යාසයට එන්න හදන්නේ. ඒ ගමනේදී ඔය උච්ච වායු වින්‍යාසය ලබා ගැනීමේදී පිට කරන හෝ ලබා ගන්න නැත්නම් හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ගන්න. දැන් බලන්නකො මෙතන පළවෙනි කාණ්ඩයේ කට්ටිය ඉලෙක්ට්‍රෝන පිට කරලා දානවා. සංයුජතාව 1යි. දෙවෙනි කාණ්ඩයගේ සංයුජතාව 2යි. තුන්වෙනි කාණ්ඩයගේ 3යි. හතරවෙනි අයගේ සංයුජතාව 4යි. පිට කරනව ලබා ගන්න නැත්නම් හවුලේ තියාගෙන ඉලෙක්ට්‍රෝන ගන්න. පස්වෙනි කාණ්ඩයට අට පිරෙන්න 3ක් අඩුයි සංයුජතාව 3යි. හයවෙනි කාණ්ඩයට අට පිරෙන්න 2යි අඩු සංයුජතාව 2යි. හත්වෙනි කාණ්ඩයට අට පිරෙන්න අඩු 1යි සංයුජතාව 1යි. මේ කට්ටිය අවසාන ශක්ති මට්ටම පිරීලා. අය ඉලෙක්ට්‍රෝන ඕනේ නැහැ. සංයුජතාව 0යි. එහෙනම් අපිට කිව්ව හැකි සෝඩියම් වල පළවෙනි කාණ්ඩයෙන් සංයුජතාව 1යි. කාබන් වල මේ 1 2 3 4 වෙනි කාණ්ඩේ ඉන්නේ. 4 වෙනි කාණ්ඩේ සංයුජතාව 4යි. කාබන් වල ආගන් මෙයා අවසාන ශක්ති මට්ටම පුරවගෙන ඉන්නේ. එහෙනම් එයාගේ සංයුජතාව 0යි. සංයුජතාව 0යි. පහත මූලද්‍රව්‍ය අතර සාධන සංයෝගවල සූත්‍ර. සංයෝගවල සූත්‍ර ලියන්න කියලා දීලා තියෙනවා. බලන්න ඉස්සලාම තියෙන මැග්නීසියම් හා ක්ලෝරින් අතර නේද? මැග්නීසියම් සහ ක්ලෝරින් අතර. සූත්‍ර ලියා දක්වන්න මැග්නීසියම් හා ක්ලෝරින් අතර. අපි පරමාණු වල සංකේත ලියමු ඉස්සෙල්ලා. පරමාණු වල සංකේත ලිව්වා. මැග්නීසියම්, ක්ලෝරින්. අයත් සංකේතම ලියනවා. පරමාණු වල සංකේත ලිවීම දෙවනි පියවර වෙන්නේ සංකේත වලට ඉහළින් සංයුජතාව සඳහන් කිරීම. බලන්න සංයුජතාව මැග්නීසියම් දෙවනි කාණ්ඩේ 2යි. ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ 8 වෙන්න 1යි අඩු. සංයුජතාව 1යි. තුන්වෙනි පියවරේදී කරන්නේ සංයුජතා මාරු කරලා යටින් ලියනවා. MgCl. පොදු සංඛ්‍යා තියෙනවා නම් සුළු කරනවා. දැන් මේක මීට වඩා සුළු වෙන්නේ. එහෙමනම් සූත්‍රය එන්නේ මොකද්ද? MgCl2. අපි පාවිච්චි කරේ සංකේත ලිව්වා. සංකේත වලට උඩින් සංයුජතාව දැම්මා. මම මේ වෙන පාටකින් දැම්මේ හඳුනා ගන්න පාසුවට. සංයුජතා මාරු කරලා යටින් ලිව්වා. පොදු සංඛ්‍යා තියෙනවා නම් තමයි සුළු කරන්නේ. ඇලුමිනියම් හා ඔක්සිජන් අතර ඊළඟ එක. පරමාණු වල සංකේත ලියමු. ඇලුමිනියම්, ඔක්සිජන්. සංකේත වලට ඉහළින් දානවා සංයුජතාව. ඇලුමිනියම් 2 වෙනි කාණ්ඩේ. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ 8 පිරෙන්න අඩු 2යි. එහෙනම් ඔක්සිජන් වල 2යි.
සංකේත ලිව සංකේත වල ඉස්සරහින් සංයුජ්‍යතා දාන ඕඩි. මේ සංයුජ්‍යතාව මාරු කරලා යටින් ලියනවා. මේක මෙතෙන්. එක මෙතෙන්. එතකොට පොදු සංඛ්‍යා තිබ්බොත් මිසුළු වෙන්නේ මේකේ පොදු සංඛ්‍යා නැහැ. එහෙනම් Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ් වල සූත්‍රය. ඊළඟ පහත සඳහන් සංයෝග වල සූත්‍ර ලියා දක්වන්න. එකත් ලියමු. පහත සංයෝග වල සූත්‍රය. ඇලුමිනියම් क्लोराइड ඇලුමිනියම් क्लोराइड. ඒතර මේකේ තර විදිහට ඇලුමිනියම් වල සංයුතාව 3යි ක්ලෝරින් ගේ 1යි මාරු කරලා ලියපුවාම AlCl3 කියලා එන්නේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3. සෝඩියම් සල්ෆේට් Na2SO4. මොකද මේ සල්ෆේට් කණ්ඩකයේ සංයුතාව 2යි සෝඩියම්ගේ 1යි. එතකොට Na2SO4 කියලා එන්නේ සෝඩියම් සල්ෆේට්. කැල්සියම් ෆොස්ෆේට් ෆොස්ෆේට් කැලෙම සංයුතාව 3යි. කැල්සියම් වල 2යි. මාරු කරලා මෙහෙම එන්නේ කැල්සියම් ෆොස්ෆේට්. ඊළඟට අහනවා 7 වෙනි එක වගුවේ දැක්වෙන මූලද්‍රව්‍ය 10 අතරින් විද්‍යුත් ඍණතාවය උපරිම මූලද්‍රව්‍ය අවම මූලද්‍රව්‍ය හා විද්‍යුත් ඍණතාවයක් නැති එක. මේ මූලද්‍රව්‍ය අතරින් විද්‍යුත් ඍණතාවය වැඩි. විද්‍යුත් ඍණතාවය කියන්නේ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන තමු වෙත ඇද ගැනීමේ හැකියාව වැඩිම එක්කෙන තමයි විද්‍යුත් ඍණතාව වැඩිම එක. එතකොට ඔයාලා මේ වගුව පෙරලා බැලුවොත් ඒ පාඩමේ විද්‍යුත් ඍණතාව වැඩිම එක්කෙන තමයි අපේ මූලද්‍රව්‍ය අපි ඉගෙන ගන්න ආවර්තිතාවගෙන් F අකුර ෆ්ලෝරින් තමයි විද්‍යුත් ඍණතාව වැඩිම එක්කෙන. අඩුම එක්කෙන තමයි පොටෑසියම්. පොටෑසියම්. ඊළඟ විද්‍යුත් ඍණතාවයක් නැත්තේ. ඒ කියන්නේ බන්ධන හදාගෙන ඉන්නකොට ඉලෙක්ට්‍රෝන තමා වෙත ඇද ගැනීමේ හැකියාවනේ විද්‍යුත් ඍණතාව කියන්නේ. ඒතර බන්ධන හදාගත්තේ නැති කට්ටියට විද්‍යුත් ඍණතාවයක් නැහැ. එහෙනම් අඩුම කට්ටිය නැතිම අය තමයි අර අවසාන ශක්ති මට්ටමේ ඉන්නේ. හීලියම් අවසාන තීරුවේ ඉන්නේ. 8 වෙනි කාණ්ඩේ හීලියම් නියොන් ආගෙන. එයාලා තමයි විද්‍යුත් ඍණතාව නැති අය. ශූන්‍ය කට්ටිය. ඒ විදිහටයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඊට පස්සේ 7 වෙනි එක කියව ගන්නකො බලන්න. තව විනාඩි 10කින් ඉන්ටර්වල් එකක් දෙන්න. ඈ ගෙදර ඉඳන්ම ඉන්ටර්වල් ගන්න. මොකද නිදිමතනේ තේ එකක් එහෙම බීලා මොන හොදාගෙන ඔලුවට වතුර එහෙම වක් කරගෙන එන්න මේ විවේකයක් දෙන්න. ඈ නිදිමත පෙරෙනවා සමහර අය. මේ ප්‍රශ්නේ කියව ගන්න පොඩ්ඩක් ඈ.
පොඩි ප්‍රමාදයක් කරනවා මේ තාම කට්ටිය එනවා මේ අදම සම්බන්ධ වෙච්ච අයත් ඉන්නවනේ. මේ තමයි චුට්ටක් ප්‍රමාද වෙන්නේ. කට්ටිය එනවා ඩිස්කනෙක්ට් වෙනවා. දැන් ඇඩ් වෙච්ච අයත් ඉන්නවා මේ ලොගින් ඩීටේල්ස් එතකොට ආයෙ දෙන්න වෙනවා. පරණේව පේන්නේ නැහැ. ඒක චුට්ටක් පරක් කරනවා. හරි අපි බලමු. ඊළඟ ප්‍රශ්න බලන්නකෝ. මේකේ තියෙන්නේ වස්තුවක් කාලයක් සමග ප්‍රවේගය වෙනස් වෙච්ච ආකාරය. එතකොට ප්‍රවේගය කියන්නේ දැන් සරල රේඛීය මාර්ගයක යනවා නම් විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගය කියලා කියන්නේ. ඒතර ප්‍රවේගය හොයන්නේ විස්ථාපනයේ බෙදීම කාලයෙන්. බලන්නකො මේකේ පළවෙනි එක අහන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලය. ඒ කියන්නේ දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය මූල ලක්ෂයේ ඉඳලා යන සරල රේඛාවක් නම් මේ ප්‍රවේගය තොර ඔන්න වැඩි වෙවි යනවා. ඊට පස්සේ x අක්ෂයට සමාන්තරව යනවා. එතකොට මේ 20යි දිගටම 20 තියාගෙන යනවා. දැන් වාහනයක යනවා නම් දිගටම මීටරේ පෙන්නන්නේ 20. හරි. ඒතර අන්න ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු කාලය කීයද කියලා අහන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් දැන් මේකේ බලන්න ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලය කොපමණද කියලා අහන්නේ. හරි. එතකොට බලන්න ප්‍රස්ථාරයේ x අක්ෂයට සමාන්තරව ගිහිලා තියෙන 4 සිට 14 දක්වා 4 සිට 14. එතකොට අන්න ඒ කාල සීමාවේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද මේ ටිකේදී සරල රේඛාව මේ x අක්ෂයට සමාන්තරව ගිහිලා තින්නේ මේ දිගටම 4 ඉඳලා 14 දක්වාම ප්‍රවේගය 20යි. ප්‍රවේගය 20යි කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගියා කියන එක. එතකොට ඒ කොච්චර කාලයක් ගියාද 14න් 4ක් ගියාම මෙන්න මේ කෑල්ල 10යි නේද? මෙන්න මේ ගමන් කරපු කාලය එහෙනම් 10යි. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු කාලය 10යි. ඊළඟට වස්තුව චලිතයේදී අත්කරගෙන ඇති උපරිම ප්‍රවේගය බලන්න මේක වැඩි වෙවි ගිහිල්ලා උපරිම කොතනද නැවතිලා තියෙන්නේ මේ මෙතන. ඒ වෙලාවේ ප්‍රවේගය කීයද? ඒ වෙලාවේ ප්‍රවේගය 20යි නේද? මේ ටික ටික වැඩි වෙලා ගිහිල්ලා 20 දී ඒකාකාරව ගිහිල්ලා තියෙනවා. එහෙනම් වස්තුව අත්කරගෙන ඇති උපරිම ප්‍රවේගය කීයද? 20යි ms න එක කියලා ලියන්නේ. එතකොට ඔයාලා ලියන්නේ 20 ලියලා තප්පරයට මීටර 20යි ms ඍණ 1. තුන්වෙනි එක වස්තුවේ චලිත දිශාව කාලය සහ චලිත ස්වභාවය අනුව විස්තර කරන්න. වස්තුවේ චලිත දිශාව කාලය චලිතේ කොහොමද ගියේ කියලා විස්තරයක් ලියන්න ඕන. ප්‍රස්ථාරික විස්තර කිරිල්ල. මෙන්න මේ විදිහට එන්න ඕනේ. අහගන්නකො. දැන් මෙයා පටන් ගත්තේ මේ බිඳුවෙන්. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කළා.
නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරලා මෙයා කොහොමද ගියේ? ඒකාකාර ප්‍රවේගයෙන් වැඩි වෙන ප්‍රවේගයෙන් නේද? වැඩි වෙන ප්‍රවේගය කියන්නේ ත්වරණයෙන් ගිහිල්ලා තියෙන්නේ. වැඩි වෙන ප්‍රවේගයකින් නැත්නම් ත්වරණයෙන් තප්පර 4ක් ගියා. 4ක් ගිහිල්ලා ලබා ගත්තා තප්පරයට මීටර් 20ක ප්‍රවේගයක්. එම ප්‍රවේගයෙන්ම තවත් තප්පර 10ක් චලනය වුණා. අවසාන තප්පර 4ේදී මන්දණයෙන් ගමන් කර නිශ්චල වුණා. ඔන්න ඔය කතාව ලියන්න ඕනේ. බලන්න ලියන්න පුළුවන්ද කියලා. ඒ කියපු ටික ලියන්න පුළුවන්ද බලන්න. ඔය සද්ද ඇහෙන්නේ නැති අය ඔයාලගේ මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරන්න zoom වල log වෙලා ඉන්න. එතකොට ඒක එනවා අර මේ හෙඩ්ෆෝන් එකක් වගේ එන මාක් එකක් එනවා. ඒකේ ෆෝන් එකේ සවුන්ඩ් එක පාවිච්චි කරන්නද කියලා අහනවා. ඒක ටච් කරන්න. එතකොට ඒක ඕකේ වෙනවා. එතකොට තමයි හඬ ඇහෙන්නේ. එතකන් මේ හඬ ඇහෙන්නේ නැහැ. නේද? දැන් සම්බන්ධ වෙච්ච අයට සමහර අයට ඇහෙන්නේ නැහැ. ගිය සතියේත් ඒ ගැටලුව ආවා. මේ මම ආයෙ කියන්නම් ෆෝන් එකේ දැන් ඔයාලා zoom වලට log වෙලානේ ඉන්නේ. සද්ද නැහැ නැත්තේ. වෙන දේවල් පේනවනේ. එහෙනම් ඒ ස්ක්‍රීන් එකේ ඒ විදිහට මේ log වෙලා ඉද්දි මේ ටච් කරන්න ඇඟිල්ල තියන්න. එතකොට පල්ලෙහෙන් මතුවෙනවා මේ හෙඩ්සෙට් එක අයිකන් එක. එතකොට එතනම එනවා ෆෝන් එකේ මේ සවුන්ඩ් එක පාවිච්චි කරන්නද කියලා. නැත්තම් කෝල් එකක් විදිහට සවුන්ඩ් එක පාවිච්චි කරන්නද කියලා එහෙම මොකක් හරි ප්‍රශ්නයක් අහයි ඔයාලා ෆෝන් වර්ගය අනුව. එතකොට ඒක ඕකේ කරන්න. එතන තියෙන්නේ. ඕකේ මේ ඇඟිල්ලෙන් එන බලන්න හැමතැනටම සමහර තැන් වලට මෙයාගත් රූපේ පේනවා. ඔයාලා වීඩියෝ එකත් පේන්න සලස්සන්න. මේ මට එතකොට ඔයාලා උත්තර එහෙම පේන්න එපයි නේද? බලන්න ඒවා. ඒ විදිහට කරලා බලන්න. දැන් ඒක සද්ද ඇහෙන්නේ නැති අයට මේ පේන්නේ නැහැ. ලියලා පෙන්නන්නයි. ෆෝන් ස්ක්‍රීන් එක ටච් කරන්න. එතකොට මෙතන එනවා මේ මාක් එක. හෙඩ්සෙට් මාක් එක ටච් කරන්න. සද්ද ඇහෙන්නේ නැති අය. අය මං කියන්නම් මේ සමහර අය සවුන්ඩ් ඇහෙන්නේ සද්ද ඇහෙන්නේ ඒ කට්ටිය මේ සද්ද හදාගන්න ඔයාලගේ ෆෝන් එකෙන්ම
ඒතර මම අය කියන්නම් මේ වස්තුවේ චලිත දිශාව කාලය සහ චලිත ස්වභාවය අනුව විස්තර කරන්න. දිශාවත් ඕනේ. ඒතර මේක මෙහෙමයි ලියන්නේ අපි. මතක තියාගෙන ලියා ගන්න. නැත්තම් මේ මම කියද්දි ලියා ගන්න. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කර නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කර තප්පර 4ක් ත්වරණයෙන් ගමන් කර තප්පර 4ක් ත්වරණයෙන් ගමන් කර නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කර තප්පර 4ක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඉන්පසු එම ප්‍රවේගයෙන්ම තවත් තප්පර 10ක් චලනය වී අවසන් තප්පර 2 තුල මන්දණයෙන් ගමන් කර නිශ්චලතාවයට පත්ව ඇත කියලා තමයි ලියන්න වෙන්නේ. ඒතර චලිතයේ දිශාව ඔක්කොම එනවා ඒකේ. විස්තර කරන්න. හතරවෙනි එක පළමු තප්පර 4ේදී අත්කරගත් ත්වරණය අනුක්‍රමණය සෙවීමෙන් පළමු තප්පර 4ේදී අනුක්‍රමණය සෙවීමෙන් ඔන්න ගණනය කරන්න. එතකොට අනුක්‍රමණය කියන්නේ y යට x මෙන්න y මේක x y වලගේ කීයද? මෙතන 20යි. x වලගේ 4යි. 20 බෙදීම 4 එහෙනම් මේක උත්තරේ 5යි. ත්වරණය එහෙනම් 5යි. මොකද්ද ත්වරණය එකක m s ඍණ 2 ms ඍණ 2 කියලා එන්නේ. ඊළඟ එක අවසාන තප්පර 2ේදී ත්වරණය ඒකත් අනුක්‍රමණය වෙනවා. මේ y x අවසාන තප්පර 2ේදී මෙන්න y මෙන්න x මේකේ උස කීයද? 20යි. x කියන්නේ කාලය 14 ඉඳන් 16ක. දෙකයි. එතකොට 20 බෙදීම 2 10යි. මේකත් මන්දනේ නම් 10යි. ms ඍණ 2. ඊළඟට කියන්නේ අවසාන තප්පර පළමු තප්පර 4ේදී සහ අවසාන තප්පර 4ේදී අත්කරගත් ප්‍රවේගයේ ඇති
පළමු තප්පර 4ේදී සහ අවසාන තප්පර 2ේදී අත්කරගත් ප්‍රවේගයන් ඇති වෙනස්කම. ප්‍රවේගයේ ඇති වෙනස්කම මොකද්ද? මෙතන ගිහිල්ලා තියෙන්නේ ත්වරණය මෙතන මන්දනය. ප්‍රවේගය වැඩි වී ඇත. දෙවෙනි එකට ප්‍රවේගය අඩු වී ඇත. ඒකයි වෙනස්කම. පළමු තප්පර 4ේදී ප්‍රවේගය වැඩි වී ඇත. අවසන් තප්පර 2ේදී ප්‍රවේගය අඩු වී ඇත. එහෙනම් ප්‍රවේගය වැඩි වී ඇත, ප්‍රවේගය අඩු වී ඇත. ඒක තමයි වෙනස්කම. හත්වෙනි එක චලිතයේදී වස්තුව සිදු කළ සම්පූර්ණ විස්ථාපනය. සම්පූර්ණ විස්ථාපනය කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයට යටින් තියෙන කොටසේ වර්ගඵලය. දැන් ප්‍රස්ථාරය කියන්නේ මේ කෑල්ලනේ මෙතන ඉඳන් ඔන්න මේ ප්‍රස්ථාරය යන්නේ. මේ ප්‍රස්ථාරය යන්නේ. මේ ප්‍රස්ථාරය යන්නේ. ඒතර මේකට යටින් තියෙන කොටසේ වර්ගඵලය. මේ කෑල්ලේ වර්ගඵලය. එතකොට මේ ජ්‍යාමිතික වස්තුවේ වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදලා උසෙන් වැඩි කරනවා. එතකොට යට පාදය 16යි. මේක 16යි. උඩ එක 14න් 4 10යි. මේක දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදලා වැඩි කරන්නේ උසෙන්. උස කීයද? 20යි. මේකේ වර්ගඵලය මේ රූපේ 16යි 10යි 26යි දෙකෙන් බෙදපුවම 13යි 13යි 20ක් 130යි 260ක් මෙයාගේ විස්ථාපනය 260යි මීටර් 260ක් එන්නේ. සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදලා උසෙන් වැඩි කරනවා. ඒක තමයි සම්පූර්ණ විස්ථාපනය. 8 වෙනි එක සෙල්ලම්කාරයක් සරල රේඛීය මාර්ගයක ඒකාකාර ප්‍රවේගයෙන් තප්පර 10ක් තුලදී මීටර් 4ක් ගමන් කර තප්පර 2ක් නැවතී සිට තප්පර 3කදී ආපසු පැමිණ නවතිනවලු. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අඳින්නලු. මේකෙම ඇඳලා දාන්නම්. විස්ථාපන කාල ඔන්න ඔහොම ඇඳ. ඒතර බලන්න මේකේ තියෙන්නේ සරල රේඛීය මාර්ගයේ තප්පර 10ක් තුලදී මීටර් 4ක් ගියා. ඔන්න මීටර් මෙතන 4ක් ගියා. මේ විස්ථාපනයේ තප්පර 10කදී මීටර් 4ක් ගියා. ඊට පස්සේ තප්පර 2ක් නැවතිලා හිටියා. ඔන්න තප්පර 2ක් නැවතිලා හිටියා. එතකොට දැන් තප්පර ගාන මෙතන එන්නේ 12යි. මෙතන බිඳුව. තප්පර 2ක් නැවතිලා හිටියා. නැවත තප්පර 3කදී ආපසු පැමිණෙනවා. ආපහු මෙතෙන් එනවා තප්පර 3කදී. එතකොට 12න් තව 3ක් ගියහම මෙතන 15ක් එනවා. ඔය විදිහේ ප්‍රස්ථාරයක්. එතකොට මේ මුල් පිහිටීමටම ආවා. එතකොට මේ පැත්තේ විස්ථාපනය මේ පැත්තට එන්නේ කාලය කියන එක විස්ථාපන කාල ප්‍රස්ථාරය ඔය විදිහට තමයි එන්නේ. තප්පර 10ක් ගියා 2ක් නැවතිලා හිටියා 3කදී ආපහු ආවා. හරි මං කියවනේ අර පොඩි විනාඩි 2 3ක් දෙන්නම් කියලා. විනාඩි 5ක් දෙන්නම් මේ පොඩ්ඩක් නැගිටලා එන්න. වතුරයක් එහෙම බීලා ගිය ගමන් නිදාගෙන ඇඳ හදලා එහෙම එන්න.
විනාඩි 5ක් දෙන්නම් පොඩි බ්‍රේක් එකක් ඊළඟ ප්‍රශ්න දෙක කරන්න. නැගිටලා ගිහිල්ලා එන්න ඔතන ඉන්න නැතුව කවන්නේ. විනාඩි චූටි විවේකයක් කරා වතුර ටිකක් බීලා සතේ එකක් බීලා එන්න. ඕක ඔෆ් කරන්න ලොග් අවුට් වෙන්න එපා. ඔහොම තියලා යන්න උපකරණ ටික. හොඳයි අපි ඊළඟ කොටස පටන් ගමු විවේකයේ ඇති නේද? ගන්න ඊළඟ කොටස මම හිතන බෝඩ් එක පේනවා ඇති කියලා. ඊළඟ කොටස අපි බලමු. අටවෙනි එක මා බලමු ආපහු එන්න ඇති කට්ටිය. මානව දේහයට මෙන්ම ශාකවල පැවැත්ම සඳහාද ඛනිජ ලවණ අවශ්‍ය වේ. පහත වනතා ලක්ෂණට හේතු වන
මූලද්‍රව්‍ය කුමක්දයි ලියන්න. පළවෙනි එක පත්‍ර අග්‍රස්ත මිය යාම. පත්‍ර අග්‍රස්ත මිය යන පත්‍ර අග්‍ර මියන්ට හේතුව ඒක කැල්සියම්. ඒකට හේතුව කැල්සියම්. සංකේතය CA කියලා එන්නේ. එතකොට පළවෙනි එක විට විට එනවා සවුන්ඩ් ගැටලු වෙනවා දැන් මේ ඒවා ටික විසඳලා දෙන්නත් ඕනේ. ඔයාලා මේ අනිවාර්යයෙන්ම Zoom වල account එකක් හදලා නැති අය මේ Zoom එකේ තියෙනවා මේ sign up කියලා option එකක්. ඒකේ ගිහිල්ලා ඔයාලගේ email එක එහෙම දීලා නම දීලා account එකක් හදාගන්න. එහෙම නැත්නම් account එක නැතුවත් log වෙන්න හැකිනේ. එහෙම වුණාම ඔයාලගේ මේ එන phone එකෙන් තමයි මේ පෙන්වන්නේ. i6 එකෙන් දෙන්නේ Wi-Fi එකෙන් දෙන්නේ J7 ද එහෙම පෙන්වන්නේ. එතකොට මට ඔයාලා අඳුන ගන්න බෑ ෆෝන් එකේ නමින්. ඊළඟට මේ වීඩියෝ එකත් ඕෆ් කරගෙන ඉන්න. එතකොට මූණෙන් අඳුරන්නත් බෑ. නමත් නෑ මූණත් නෑ. මේ ෆෝන් එකෙන් තමයි අඳුර ගන්න වෙන්නේ. ඒක ගැටලුවක් දැන්. ප්‍රශ්න අහලා වෙනවා. එතකොට නම වැටෙන්නේ ෆෝන් එකේ නම. මේ කවුද කියලා අමාරුයි. ඒ හින්දා මේ අනිවාර්යයෙන්ම Zoom වල account නැති අය account එකක් හදාගන්න. zoom.us කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා sign in නෙවෙයි sign up කියනකොට එනවා ඔයාලා උපන්දිනේ දාන්න. ඔයාලා උපන්දිනේ දැම්මට තමයි දෙන්නේ නැති වෙයි. එතකොට අම්මා තාත්තගේ හැටි උපන්දිනයක් දාලා මේ ඔයාලගේ නම දාලා මේ account එකක් හදාගන්න. එතකොට මොකද log වෙද්දී ඔයාලගේ නම වැටෙනවා. තියෙන්නේ.
දැන් මගේ නම වැටලා තියෙන්නේ white board එක ගාව නේද? ඒ මං account එකක් තියෙන හින්දා ඒ වගේ ඔයාලගේ account එකක් තියෙනවා නම් නමෙන්ම වැටෙනවා. ඒක ලේසි හඳුනා ගන්න. ඊළඟට ඔයාලගේ ෆෝන් වල වීඩියෝ එක ඔන් කරගෙන ඉන්න. එතකොට අත උස්සන්න කියන ඒවා ඇහෙන්නේ නැද්ද? එතකොට ඒවා ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ ඇහෙන්නේ නැහැ කියලා මැසේජ් දාන්න ඕනේ නැහැ. මේ පෙන්ව හැකිනේ ඕකේ වීඩියෝ එකේ මට ඇහෙන්නේ නැහැ කියලා කන පෙන්නලා ඇහෙන්නේ නැහැ කිව්වනම් මට හඳුනාගත්තා ඒක. නැත්තම් ඔත උස්සන්න ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් ඈ. පත්‍ර අග්‍රස්තමේ යාම එතකොට කැල්සියම් B කොටස තියෙන්නේ ශාකය පුරා මැරුණු සෛල පටක ඇතිවීම හෝ අනවශ්‍ය ඝනකම. එතකොට ඒකද ඌනතාවය සිංක් Zn සිංක්. C පත්‍ර මත රතු හා දම් ලප මතු වෙන්නේ ෆොස්ෆරස් හිඟ වෙන නිසා. ෆොස්ෆරස් ඒකට එන්නේ C වලට ෆොස්ෆරස් P අකුර. ඒක දෙවෙනි කොටස. ශාක පත්‍රවල හරිතක්ෂය ඇතිවීමට ලක් ඌනතාවයට ලක් විය යුතු මූලද්‍රව්‍ය. හරිතක්ෂය කියන්නේ කොළ පැහැය අඩු වෙලා යනවා. හරිත ගතිය ක්ෂය වෙලා යනවා. හරිත බව නැති වෙලා යනවා. එතකොට ලා කොළ පාට වෙනවා, වර්ණ වෙනස් වර්ණ වෙනවා. මේකට හේතු වන මූලද්‍රව්‍ය කීපයක්ම තියෙනවා. එකක් තමයි නයිට්‍රජන්. සංකේතය N. ඔයාලා සංකේත වලින්ම ලියනවොත් කමන්නේ නැහැ. නම ලියුවේ නැතුව සංකේතය N. අනිත් එක පොටෑසියම් K අකුර. N, K ඊළඟට සල්ෆර් S ඊට අමතරව යකඩ Fe යකඩ Fe NKSFE කියන ඒවා තමයි ඌනතා එන්නේ හරිතක්ෂයට. තුන්වෙනි එක ශාක එන්සයිම වල මනා ක්‍රියාකාරීත්වයට වැදගත් වන ඛනිජමය මූලද්‍රව්‍ය දෙකක්. ශාක වල එන්සයිම වල මනා ක්‍රියාකාරීත්වයට වැදගත් වන ඛනිජමය මූලද්‍රව්‍ය දෙකක්. එකක් තමයි කැල්සියම්. එකක් කැල්සියම් අනිත් එක සිංක්. එකක් කැල්සියම් අනිත් එක සිංක්. Ca අනික Zn. Ca අනික Zn. හතරවෙනි එක අධිමාත්‍ර මූලද්‍රව්‍ය හා අංශමාත්‍ර මූලද්‍රව්‍ය යනු මොනවාදැයි සරලව හඳුන්වන්න කියලා තියෙනවා. එතකොට නවයේම තියෙනවා අධිමාත්‍ර කියන්නේ විශාල මාත්‍රා වලින් ඕනේ, ලොකු ලොකු ප්‍රමාණ වලින් ඕනේ. නේද? දැන් ළමා පැනඩෝල් මේ ලොකු අය බොනවා නම් අධිමාත්‍රෙන් ගන්න ඕනේ. හැඳි කීපයක් බොන්න ඕනේ. හැබැයි ළමයින්ට දෙද්දි පොඩි මාත්‍රාවක් දෙන්න. මාත්‍රාව කියන්නේ ප්‍රමාණය. එතකොට ඒ වගේ මේක අධිමාත්‍ර කියන්නේ ශාකයට විශාල ප්‍රමාණ වලින් අවශ්‍යයි මොනවද? NPK කියනවා. සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, සෝඩියම්, ෆොස්ෆරස්, පොටෑසියම් වගේ ඒවා විශාල ප්‍රමාණ වලින් ඕනේ. අධිමාත්‍ර මූලද්‍රව්‍ය. ඒ වගේම තමයි ඊටාම සුළු ප්‍රමාණ වලින් ඕන වෙන ඒවා. සුළු ප්‍රමාණ වලින් ඕන වෙනවට ඒවට කියනවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා. එහෙමනම් අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියන්නේ විශාල ප්‍රමාණ වලින් අවශ්‍ය මූලද්‍රව්‍ය. අංශු මාත්‍ර කියන්නේ සුළු ප්‍රමාණ වලින් අවශ්‍ය මූලද්‍රව්‍ය. එතකොට අධිමාත්‍ර මූලද්‍රව්‍ය NPK, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අයඩින් වගේ ඒවා. අයඩින්, ක්ලෝරින් වගේ ඒවා අංශු ඊටාම සුළු ප්‍රමාණයේ අවශ්‍ය වෙනවා. පස්වෙනි එක ශාක වර්ධනය වේගවත් කිරීමට ශාක වලට යොදනු ලබන ලවණ. ඒ කියන්නේ පොහොරනේ. අඩංගු වායමය මූලද්‍රව්‍ය NPK නේ. දැන් නයිට්‍රජන් කියන්නේ වායුවක්. හැබැයි මේක වෙනත් සංයෝග බවට පත් කරලා නයිට්‍රජන් පොහොර කියලා දානවා. නැත්නම් නයිට්‍රජන් තනියෙන් තිබ්බොත් ශාකේ දාන්න බෑ. මොකද වායුවන්නේ. වායු ගොල්ලට නිදහස් වෙන්නේ. පසට මුල් වලින් උරා ගන්න විදිහට දාන්න නම් නයිට්‍රජන්, නයිට්‍රේට, නයිට්‍රයිට, ඇමෝනියා වගේ මොන හරි වෙනත් සංයෝගයක් බවට පත් කරලා දාන්න ඕනේ. එහෙනම් වායුමය මූලද්‍රව්‍යයක් තමයි. නමුත් මේක ඝන මූලද්‍රව්‍ය සංයෝගයක් විදිහට පස්සට දානවා. එහෙනම් වායුමය මූලද්‍රව්‍ය මොකක්ද? එහෙනම් නයිට්‍රජන්. පස්වෙනි එකට උත්තරේ නයිට්‍රජන්. B කොටස තියෙන බලන්න නිශ්චලව පවතින ඒකාකාර ප්‍රවේගයෙන් චලිතය වන
ත්වරණයෙන් චලිත වන වස්තුවක පැවැත්ම පිළිබඳ නිව්ටන් නියම මගින් පැහැදිලි කරලා තියෙනවා. නිව්ටන් නියම 1 2 3 කියලා. පහත රූප අධ්‍යයනය කරන්නලු. එමගින් ප්‍රකාශ වන සිදුවීම පැහැදිලි කළ හැක්කේ නිව්ටන්ගේ මොන නියමයෙන්ද කියලා අහනවා. කීවෙනි නියමයෙන්ද? බලන්න පළවෙනි එක තියෙන මෙයා ඇක්ෂන් රියැක්ෂන් කියලා තියෙන්නේ තුවක්කුවගේ වෙඩි තියෙන රූපයක් වගේ තියෙන්නේ නේද? තුවක්කුවගේ වෙඩි තියද්දි ආපහු විසි වෙනවා වගේ රූපයක් මට නම් පේන්නේ. නේද? එතකොට ක්‍රියාවට ප්‍රතික්‍රියා වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම නිව්ටන්ගේ 2 වෙනි නියමය. සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. 2 වෙනි නියමය. එහෙනම් A රූපයෙන් නිරූපණය වෙන්නේ නිව්ටන්ගේ 2 වෙනි නියමය. B රූපය බලන්න ඔරු පදින අවස්ථාවක් හබල මගින් ජලය මත බලයක් යොදනවා. ජලය මගින් ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් යොදනවා. එහෙනම් B කොටසත් B රූපෙනුත් නිරූපණය වෙන්නේ මොකද්ද? නිව්ටන්ගේ 2 වෙනි නියමය. A කොටසින් නිව්ටන්ගේ 2 වෙනි නියමය, B කොටසිනුත් නිව්ටන්ගේ 2 වෙනි නියමය. C රූපේ බලන්න බස් රථයේ ගමන් කරන මගින් දෙන්නෙක් ඉන්නේ. පිටිපස්සෙන් ඉන්න එක්කෙනා මේ හොඳට කණුවෙන් අල්ලගෙන ඉන්නේ. ඒතර බස් එක බ්‍රේක් ගහනකොට එයාත් හොඳට බස් එකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතකොට වැටෙන්න යන්නේ නැහැ. පාදයට සහ අතේ දෙකෙන්ම බස් එක තිරිංග යොදපුවම බස් එක නවතින්න බලයක් දෙන්නේ. බස් එක ස්ටාර්ට් කරලා යන්න හදද්දි බස් එකට එන්නේ මගින්ට මගින් ඔය තියෙන සීට් වලින් පොළු වලින් අල්ලන් ඉන්න ඕන. නැත්නම් බෙල්ට් එක දාගෙන ඉන්න ඕන. දෙවනි ඉස්සරහම ඉන්න පුද්ගලයා එයා කකුල් වලින් විතරයි අත් දෙක අතෑරලා ඉන්නේ. දැන් බස් එක ඉස්සරහට යන්න හදද්දි මොකද වෙන්නේ? බස් එක වේගය වැඩි වෙන්න බලය දෙන්නේ. මිනිස්සයාගේ වේගය ඒ ගානට වැඩි වෙන්නේ නැහැ. එහෙනම් විසි වෙලා යනවා. නේද? එහෙනම් වේගය අඩු කිරීමේදී හෝ වැඩි කිරීමේදී මගින් ඉදිරියට හෝ පසුපසට විසි වෙන්න පුළුවන්. එතකොට මේක විස්තර කරන්නේ නිව්ටන්ගේ පළමු නියමය. මොකද්ද? නිශ්චලතාවයෙන් ඇති වස්තුව චලිත කිරීමට හෝ චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න හේතු වෙන්නේ ඒ මත ක්‍රියා කරන බාහිර අසන්තුලිත බලයකට කියන සිද්ධිය තමයි ඔතන ඇඳගන්න වෙන්නේ. එහෙනම් බස් එකේ චලිතයට අදාළව ඒ නිව්ටන්ගේ පළවෙනි නියමය පාවිච්චි කරන්න වෙන්නේ. 2 වෙනි නියමය, 2 වෙනි නියමය, පළවෙනි නියමය. එහෙම එන්නේ උත්තර 3 ABC. ඒක දෙවෙනි කොටස බලන්න. ගසක සිට නිදල්ලේ වැටෙන අඹ ගෙඩියක් පොළව හා ස්පර්ශ වීමට තප්පර 2ක කාලයක් ගත වේ. ඒ කියන්නේ බිම වැටිලා තියෙන පොළව ස්පර්ශ වෙනවා කියන්නේ. අඹ ගෙඩිය වැටිලා. පොළව හා ස්පර්ශ වන මොහොතේ අඹ ගෙඩියේ ප්‍රවේගය කීයද කියලා අහනවා. උතර දැන් මේක අඹ ගහේ තියෙදි නිශ්චලව තිබ්බේ. පොළවට එද්දි කොච්චරද දන්නේ නැහැ වේගය. ගුරුත්වජ ත්වරණය තියෙනවා 10යි කියලා දීලා. එහෙනම් මේකට අපිට ගණනය කිරීමක් කරන්න වෙනවා. ගණනය කිරීමක් කරන්න වෙනවා මේ අය බෝඩ් එක පේන අය අත උස්සන්න. බෝඩ් එක පෙනීමට සලස්සලා තියෙන්නේ. මොකද මම මේ තැන් දෙක බෝඩ් එක වෙන තැනක තියෙන්නේ. මම මේ කම්පියුටර් ඉස්සරහා ඉන්නේ වෙන තැනක. දැන් බෝඩ් එක ගාවට ගිහිල්ලා ඒ කොටස තියෙන්නේ. ඒකෙදි සමහර වෙලාවට පොඩි දෝෂෙන්න පුළුවන්. පේනවද? හරි. මේකේ තියෙනවා ගසක සිට නිදැල්ලේ වැටෙන අඹ ගෙඩියක් පොළව ස්පර්ශයට දෙකක් ගියා. මේකේ දීලා තියෙන දත්ත බලන්නකො. අවසන් ප්‍රවේගය කියන එක දන්නේ නැහැ. අවසන් ප්‍රවේගය අපි සංකේතවත් කරන්නේ v අකුරෙන්. ආරම්භක ප්‍රවේගය u අකුරෙන් සංකේතවත් කරන්නේ. අඹ ගහේ තියෙන ගෙඩියක් තාම වැටිලා නැහැ. එහෙනම් ද වැටෙන්න පටන් ගන්න බිඳුවෙන්. පටන් ගන්නෙම බිඳුවෙන්. එහෙනම් ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ත්වරණය අවශ්‍ය වෙනවා මේ ගාන හදන්න.
පොළවට ඇදිලා තියෙන පොළවේ ගුරුත්වජ ත්වරණය දීලා තියෙනවා මේ ගානේ 10යි ms වෙන 2. 10යි ms වෙන 2. කොච්චර කාලයක් ගියාද කියලා තියෙනවා මේ අඹ ගෙඩිය වැටෙන්න ගිහිල්ලා තියෙනවා තප්පර 2ක්. එහෙනම් කාලය t සමානයි 2යි. තප්පර 2යි 2යි s කියලා දැම්මේ. දැන් සමීකරණයක් තියෙනවා මේක අපිට පොතේදී අහුවෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට ගණන් හදද්දී ඕන වෙනවා මේක පාවිච්චි කරන්න. දැන් අපිට කියලා තියෙන ප්‍රස්ථාර ඇසුරෙන්ම හදන්න කියලා. ප්‍රස්ථාර මුතෙන්ද මේක ලේසි මේ වගේ කි. සමීකරණයක් තියෙනවා v සමානයි u ධන a t. අවසන් ප්‍රවේගය සමානයි ආරම්භක ප්‍රවේගය ධන ත්වරණය සහ කාලය at. ත්වරණයේ කාලයෙන් ගුණිතේ. දැන් මේ දීලා තියෙනවා අවසන් ප්‍රවේගය හොයන්න තියෙන්නේ දන්නේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. 10 නේ තිබ්බේ නිශ්චලතාවයෙන් තමයි නැට් එක ඇදලා වැටෙන්න පටන් ගත්තේ. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ගුරුත්වජ ත්වරණය 10යි. තප්පර 2ක් ගියේ මේක වැටෙන්න. 2යි. දැන් බලන්න v සමානයි බිඳුව වටනකමන්නේ 10 වරක් 2 20යි. මේ මොකක්ද අවසන් ප්‍රවේගය. එහෙනම් අඹ ගෙඩිය ගහේ තියෙද්දි බිඳුවයි. දැන් පොළවේ ගෑවෙන වෙලාවේ තප්පරයට මීටර් 20ක ප්‍රවේගයෙන් තමයි වැටෙන්නේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ ඒ කොටසට උත්තරේ පොළොව හා ස්පර්ශ වන මොහොතේ ප්‍රවේගය 20යි ms ඍණ 1. B කොටස අඹ ගෙඩියේ ස්කන්ධයේ ග්‍රෑම් 200 නම් ගම්ම්‍යතාව. මේක ලියා ගන්නවා නම් ඉක්මනින් ලියා ගන්න. මේ සමීකරණය හද. අවසන් ප්‍රවේගය සමානයි ආරම්භක ප්‍රවේගය ධන ත්වරණය සහ කාලයේ ගුණිතය. v සමානයි u ධන at. අවසන් ප්‍රවේගය කීයද කියලා අහන්නේ දන්නේ. ආරම්භක ප්‍රවේගය ගහක තියෙන ගෙඩියක් නම් නේද? වහලේ තියෙන උණු කැටයක් බිමට වැටෙනවා. ඒ නිශ්චල මොහොතේ බිඳුවයි උඩ තියෙන වස්තුව. පටන් ගන්න බිඳුවෙන්. ගුවන් යානෙන් පයින් වෙලාවේ පැරෂුට් සෙබලගෙත් පටන් ගන්න බිඳුවෙන්. ඊට පස්සේ තමයි වැඩි වෙවි යන්නේ. බිඳුව. එතකොට ත්වරණය 10යි ගුරුත්වය ත්වරණය පොළොව ආසන්නයේ. පොළොව ආසන්නය කියන්නේ පොළොවට කිලෝමීටර් 40000ක් විතර උඩට යනකම් මේ ගාන පාවිච්චි කරනවා. පොඩ අඩු වෙනවා. කාලය තප්පර 2යිලු ගියේ. 2යි s කියලා තියෙන. ඒ විදිහට දාලා තමයි සමීකරණයට දාලා ගත්තේ උත්තරේ. දෙවෙනි කොටස බලමු. අඹ ගෙඩියේ ස්කන්ධය 200 නම් පොළවේ ගැටෙන මොහොතේ ගම්ම්‍යතාව. ගම්ම්‍යතාව ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ස්කන්ධය ප්‍රවේගය. ස්කන්ධේ සංකේතය m ප්‍රවේගය v. mv ස්කන්ධය ග්‍රෑම් 200යි. එතකොට 200 බෙදන්න ඕනේ 1000න් සමීකරණයට දාන්න. ඇයි මේ ස්කන්ධය දාන්නේ කිලෝග්‍රෑම් වලින්. එහෙනම් 0.2යි කිලෝග්‍රෑම්. ප්‍රවේගය පොළවේ ගෑවෙන මොහොතේ 20යි. එහෙනම් දෙවරක් 20 40යි. දශම ස්ථානයක් තියෙනවනේ. ඒ හින්දා මේ බිඳුව අයින් වෙනවා. 4යි. මේක ඒකක ස්කන්ධයේ කිලෝග්‍රෑම් ප්‍රවේගය ms ඍණ 1. මෙන්න මොකද්ද? පොළවේ ගෑවෙන මොහොතේ මේකේ ගම්ම්‍යතාව ස්කන්ධයේ ත්වරණයත් ගුණිතය. C. එම ගසෙහිම තවත් අඹ ගෙඩියක් නිදැල්ලේ බිම වැටුන අතර එහි ගම්ම්‍යතාව පළමු අවස්ථාවට වඩා වැඩි විය. දැන් මේකේ ස්කන්ධය 2යි. මෙයා තප්පරයට මීටර 20කින් වැටලා තියෙනවා. මේ දෙකේ ගුණිතය මෙන් ආවා. මේ අඹ ගෙඩියේ ගම්ම්‍යතාව 4යි. තව අඹ ගෙඩියක් තිබ්බලු මේ ගහේම. ඒකේ ගම්ම්‍යතාව මීට වඩා වැඩිලු. ඒතර ගම්ම්‍යතාවට බලපාන සාධක මොනවද? ස්කන්ධය. එහෙනම් තව ගෙඩියක් තියෙන්න ඇති මීට වඩා ලොකු නේද? එකම සයිස් නෑනේ අඹ. මේ ගෙඩියටත් වඩා ලොකු අඹ ගෙඩියක් වැටෙන්න. දැන් එහෙනම් අඹ ගෙඩිය විශාල වුණොත් මොකද වෙන්නේ? ගම්ම්‍යතාව වැඩි වෙනවා. කිලෝග්‍රෑම් ග්‍රෑම් 200 වෙනකොට අනිත් අඹ ගෙඩිය ග්‍රෑම් 300ක් වැටුණා නේද? එහෙනම් ස්කන්ධය වෙනස් වීම පුළුවන්. ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්. පුළුවන්. ඇයි? මේ අඹ ගෙඩිය තිබ්බට වඩා තව උස තැනක අඹ ගහේ උඩ අත්තක ඉඳලා වැටෙනකොට උස වැඩි. උස වැඩි වෙනකොට පොළවට තියෙන දුරත් වැඩි. එතකොට අවසන් ප්‍රවේගය මේ 20 නෙමෙයි සමහරට 25 30 එහෙම වෙන්න පුළුවන්.
ගහ උස යන්නේ එකම ගහෙත් උඩ අතුවල තියෙන ගෙඩි වැටෙද්දී පල්ලෙහා අතුවල ගෙඩි වලට වඩා ඒකේ ප්‍රවේගය වැඩි. ඒ හින්දා මේක ගන්න පුළුවන්. එහෙනම් පිහිටීම වෙනස්ස ගන්නත් පුළුවන් නේ. එහෙනම් හේතු දෙකක් අහලා තියෙනවා. එකක් තමයි ගම්‍යතා වෙනස් වෙන්න හේතුවක් අනිත් අඹ ගෙඩියේ ස්කන්ධයේ වැඩිවීම. ගම්‍යතා වැඩි වෙන්න හේතුව ස්කන්ධයේ වැඩිවීම. අනිත් එක තමයි අඹ ගෙඩිය උස අත්තක පිහිටීම. ගසේ ඉහළ තැනක නැත්නම් උස අත්තක පිහිටීම. එතකොට වේගය වැඩි ප්‍රවේගය වැඩි වෙලා මේ අගය වෙනස් වෙන්න පුළුවන්. හේතු දෙකක් දක්වන්න තියෙනවා. හොඳයි. ඊළඟට බලන්න අවසන් ප්‍රශ්නේ 9 වෙනි එක. මේකේ x කියලා පරමාණුවක් පිළිබඳ තොරතුරු තියෙනවා. ඒකේ තියෙනවා පල්ලෙහා තියෙනවා 11 කියලා, උඩ තියෙනවා 23 කියලා. පල්ලෙහාන් දාන්නේ පරමාණුක ක්‍රමාංකය. ඉහළින් දාන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඒ අනුව බලමු මේ දීලා තියෙන තොරතුරු ටික පුරවන්න. සමහර අයගේ මට තාම මේ හොයාගන්න බැරුණා කවුද ඉන්නේ කියලා. මොකද අද මැඩ් වෙච්ච අය කීප දෙනෙකුත් හිටියනේ. මේ පේන්නෙත් නැහැ, නමකුත් නැහැ. එහෙනම් පොඩ්ඩක් මේ ඔයාලගේ නම ඔය chat එකේ දාගෙන යන්නකො මම අහවලක් කියලා. එතකොට දැන් මට බැරි වෙච්ච අයට මේකේ මේ රෙකෝඩින් එක හරි යවන්න පුළුවන්. මේක හරියට බැරි වෙච්ච අය, අද සවුන්ඩ් වල බාධා වෙච්ච අය එහෙම කලබල වෙන්න එපා. මේකේ රෙකෝඩින් එක මම එවන්න YouTube දාන්න. එතකොට YouTube එකෙන් බලන්න පුළුවන් ලින්ක් එක. එවන්නම් එදත් ගැටලුව ආව සවුන්ඩ් තියෙන මේකත් දවස් දෙකක් හුරු වෙනකම් පොඩි පොඩි සද්දේ ගැටලු එක එක එයි. පොඩ්ඩක් මේ Zoom එක ඕපන් කරගෙන එහෙට මෙහෙට ඔබලා බලන්න ඕකේ. එතකොට ඔය අහු වෙනවා කරන්න පුළුවන් දේවල් ඈ. ඔයාලා මේ ලැප් තියෙන කට්ටිය පුළුවන් නම් ගෙදරට කියලා ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ගන්න. ලැප් එක මේ දවස් මේ කාලේ ලැප් එකක් ඉන්ටර්නෙට් නැතුව තියාගෙන ඉන්නවා කියන එක තේරුම් නැහැ ඉතින්. මේ තියෙන්නේ මොකද දන්නවද මේ ෆෝන් එකෙන් යන්න පුළුවන් මේකේ දැන් මේ ස්ක්‍රීන් එකේ චුට්ටන පොඩියටනේ පේන්නේ. දැන් මම මේ බෝඩ් එකේ ලියනවා සමහර අයට පේන්නේ නැහැ. ලොකුවට ලියන්න වෙනවා. ඒතකොට බෝඩ් එකේ ලොකු අකුරු ලියපහම බෝඩ් එකේ කොහොම චුට්ටයි ලියන්න වෙන්නේ. පේපර් එක වුණත් හොඳට පේන්නේ නැති වෙයි. ඒ හින්දා ලැප් ගන්න එපා. අලුතෙන් තියන අය මේ දවස්වල ලාභයට දෙනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් මොබිටෙල් එකේ එහෙම ගිගාබයිට් 100 හමාර දෙනවා ලොක් පොඩි ගණන් වලට නේද? මේ ඒ හින්දා පොඩ්ඩක් කනෙක්ෂන් එකක් දාගන්න මේ මොකද සමහරට මේ වාරෙම ගෙදර ඉන්නත් වෙයි ඔයාලට. සැප්තැම්බර් වෙනකම් කොහොම හිටියා වගේ ඉන්න වෙන්නත් පුළුවන්. ඒ හින්දා මේ කරගන්න දෙයක් කායෙන් හරි ඔන්ලයින් කරගන්න. මොකද මේ සිලබස් එක අඩු කරන්නේ 10 මේ තියෙන තඩි පත සිලබස් එක ඕක කොහොම තියෙනවා දෙසැම්බර් ගානට විභාගෙත් වලට තියෙනවා. මේ කොරෝනා කතන්දර එයාලටම අමතකයි. තියෙන්නේ ඒ හින්දා මේ විභාගෙට ලෑස්ති වෙන්න ගෙදරින් නම් කකා බිබී ඉන්නේ නැතුව මේ වැඩත් කරන්න ටික ටික. ටික ටික තියෙන ඔය වගේ මේ කොහොම හරි ඉන්ටර්නෙට් සම්බන්ධතාවය සහිත මොකක් හරි ඩිවයිස් එකක් හදාගන්න මේ තියෙන්නේ. හදාගෙන මේ දැන් ඉස්කෝල සමහරට සබ්ජෙක්ට් වලට පටන් ගනි. ප්‍රයිවට් පන්ති වලත් පටන් ගන්න කාගෙන් හරි කමන්නේ සම්බන්ධ වෙලා
මේ විෂයාවරණය කරගන්න තියෙනවා. නම් තාම දාලා නැහැ වගේ කට්ටිය. නම් ටික දාගෙන යන්න. හරි ඊළඟ ප්‍රශ්න කරමු අපි. ඔයාලට දැන් මේ ඕකේ chat එකේ දාන්න මේ chat එකේ හරි WhatsApp වල message එකේ දාන්න මේ වෙලාව වැඩිද කියලා රැ වෙලාව වැඩිද කියලා නිදිමත ඉඳ වෙලාවනේ තියෙන්නේ. සමහර අයට උදේ අමාරුයි තියෙන්නේ මොකද මේකේ අර මේ දෙවනි කොටසේ A කොටස මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක ලේසින් B කොටස විතරයි කරන්නේ කෙටි ප්‍රශ්න දක්කරා ඊළඟ දවසේ පාඩමක් තමයි කරන්න ඉන්නේ. ඊළඟට දැන් අද සම්බන්ධ වෙච්ච අය ගිය සතිය සම්බන්ධ වෙච්ච අයගේ පහුගිය පාඩම් තියෙනවා අපි මේ පාඩම් කීපයක්ම කරා මේ ඒ වගේ මම අය group එකට link දාන්න YouTube වලින් ඒක බලන්න. දැන් අද සම්බන්ධ වෙච්ච අයට පරණ දාපුවා මොකුත් පේන්නේ නැහැ. අදින් ඔයා සල්ලා සම්බන්ධ වෙච්ච වෙලාවෙන් පස්සේ දේවල් විතරයි group එකේ පේන්නේ. කලින් ඒවා පේන්නේ නැහැ. ඒ හින්දා මේ මම YouTube වල lesson link දාන්න පුළුවන් වෙලාවට බලන්න. නැත්නම් download කරලා තියාගෙන බලන්න. ලෙසන් තියෙනවා 4 වෙනි පාඩමේ ඉඳලම තියෙනවා YouTube එකේ. දැන් මේ අපි කරන්නේ 8 වෙනි පාඩම. 8ද 9ද තියෙන්නේ 4 වෙනි පාඩමේ ඉඳලම ඇති. ලෙසන් කරපුවා සහ පේපර් කරපුවා. හරි බලමු. මේකේ තියෙනවා x කියලා එකක්. උඩ 23යි. පල්ලෙහා තියෙන්නේ 11යි. 23 11 කියලා තියෙන්නේ. දැන් ඒකේ වටේටම ප්‍රශ්න අහලා තියෙනවා. දැන් මේකේ බලන්න මේ විදිහට ලිව්වහම දැන් මේ සෝඩියම් මෙතන එන්නේ. සෝඩියම් 11.23යි. යටින් ලියන්නේ මොකද්ද? පරමාණුක ක්‍රමාංකය මේක සමානයි යට ඉලක්කම සමානයි ප්‍රෝටෝන ගානට. ඒකම සමානයි ඉලෙක්ට්‍රෝන ගානට. යට ඉලක්කම කියන්නේ පරමාණුක ක්‍රමාංකය. ප්‍රෝටෝන ගානට සමානයි ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. උඩ ඉලක්කම කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය මේක ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල එකතු. උඩ එකේ යට එක අඩු කරපුවාම එනවා නියුට්‍රෝන ගාන. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරපුවාම එන්නේ නියුට්‍රෝන ගාන. බලමු. A පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය කියන්නේ මෙන්න මේ යට ඉලක්කම 11යි. පළවෙනි එකට උත්තරේ එතනම දැම්මත් කමන්නේ 11යි. B ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ උඩ ඉලක්කම 23යි. ප්‍රෝටෝන ගාන පල්ලෙහායි 11යි. නියුට්‍රෝන සංඛ්‍යාව 23න් 11ක් ගියාම 12යි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පල්ලෙහා ඉලක්කම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 11යි. ආවර්තිත අවගේ පිහිටි කාණ්ඩය හා ආවර්තය F වලට අහන්න. බලන්නකෝ පරමාණු ක්‍රමාංක 11 නම් 2යි 8යි 1යි විදිහට තියෙනවා. එතකොට ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ නිසා 3 වන ආවර්තය ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන තියෙන නිසා 3 වන ආවර්තය. ඊළඟට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙන නිසා පළවන කාණ්ඩය. කාණ්ඩයක ආවර්තය 3. G ඔක්සිජන් මූලද්‍රව්‍ය සමග සාධන සංයෝගයේ සූත්‍රය. X කියන්නේ සෝඩියම් නේ. නමුත් මෙතන දීලා තියෙන්නේ X. දැන් සෝඩියම් නම් ඔක්සිජන් එක්ක හදන්නේ මොකද්ද? Na2O. ඇයි? ඔක්සිජන් වල සංයුතාව 2යි සෝඩියම්ගේ 1යි. මේ X කියලා දීලා තියෙන්නේ සෝඩියම්. හැබැයි මෙතන අපි X වලින් ලියන්න ඕනේ එහෙනම්. ඔක්සිජන් සමග සාධනයක X2O. ඔයාලා මේක නෙමෙයි විභාගෙට ලියන්නේ. දැන් මෙතන X දීලා තිබ්බොත් X P දීලා තිබ්බොත් P2O එහෙම ලියන්නේ. ඔක්සිජන් සමග සාධන එක. H එක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේකේ
මේ 11 කියන්නේ 2යි 8යි 1යි. සංයුජතාව අවසාන ශක්ති මට්ටමේ එකක් නම් සංයුජතාව 1යි. ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා දානවා. සංයුජතාව 1යි. B කොටස වස්තුවක් කාලයක් සමග විස්ථාපනය වෙනස් වෙච්ච හැටි. ඒ කියන වස්තුව ගිහිල්ලා තියෙනවා 3 6 9 12 15 18. එහෙනම් මෙයාගේ විස්ථාපනය හැම වෙලාවෙම හැම තප්පරෙම එකම ප්‍රමාණයක්. පළවෙනි තප්පරේ මීටර 3යි, දෙවෙනි තප්පරේ 3යි, ඊළඟ තප්පරේ 3යි එහෙම ගිහිල්ලා තියෙනවා. දෙවෙනි එක එහෙම නෙවෙයි අක්‍රමවත්ව ගිහිල්ලා තියෙනවා. අගයන් දිහා බලන්න. එක A B වස්තු දෙකකින් ඒකාකාර ප්‍රවේගයෙන් ගියේ. හැම තප්පරේම එකම දුරක් ගිහිල්ලා තියෙනවා. එහෙම තියෙන්නේ කවුද? A. එහෙනම් එකට උත්තරේ A. එකට උත්තරේ වෙන්නේ A අකුර. දෙක ඒ වස්තුවේ ප්‍රවේගය දත්ත වගුවේ තොරතුරු ඇසුරින්. ඒතර වගුවේ තොරතුරු අනුව ඒ වස්තුව පළවෙනි තප්පරේ 3යි දෙවෙනි තප්පරේ තව 3ක් ගිහිල්ලා එහෙනම් එතන ගන්න වෙන්නේ කොහොමද? ප්‍රවේගය ගන්න වෙන්නේ විස්ථාපනය කාලයෙන් බෙදලා. මෙතන ඕනම එකක් ගත්ත හැකි. මෙතන 3 බෙදීම 1, 6 බෙදීම 2 එහෙම ගන්න පුළුවන්. නැත්නම් සමස්ත මේකේ කෙලවරටම යද්දී මුළු විස්ථාපනය 18යි මුළු කාලය තප්පර 6යි. එහෙම ගිහිල්ලා 3යි කියලා ගත්තා. 3යි ms ඉන්න එක. ඒකාකාර ප්‍රවේගයෙන්. ඒ හින්දා තනි එකට ගත්තොත් හරි මුළු එකම මුළු කාලෙම බෙදුවත් හරි. B වස්තුවේ ප්‍රවේගය දත්ත ඇසුරින් B එකේ අක්‍රමවත්ව තියෙන ගමන් කළ මුළු දුර තුන්වෙනි එක ගමන් කළ මුළු දුර එතන එනවා 18යි ගමන් කළ ඒ සඳහා ගත වෙච්ච මුළු කාලය 6යි ඒකෙත් එන්නේ 3යි ms එන එක. ඒ දෙවෙනි එකේ අනිවාර්යයෙන්ම මධ්‍යක ප්‍රවේගය එන්නේ. ඒ කියන්නේ වස්තුවේ වේගය අඩු වැඩි ප්‍රවේගය අඩු වැඩි වෙයි කියලා තියෙනවා. ඒ කියන්නේ තප්පරයකට ගිය දුර අඩු වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මධ්‍යක ගන්න වෙන්නේ. මධ්‍යක ප්‍රවේගය ගන්න වෙන්නේ ගමන් කළ මුළු දුර ගත වෙච්ච මුළු කාලය. ප්‍රවේගය දත්ත ඇසුරෙන් ගණනය කරන්න. ඊළඟට ඒ වස්තුවේ චලිතය සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. ඒ වස්තුවේ චලිතය මෙහෙම එන්නේ. එතන 1 2 3 4 5 6. කාලය 1 2 3 4 5 6. එතන 3 6 9 12 15 18. ඔහොමනේ. ඒතර මේ විදිහට ලකුණු කළා තමයි සරල රේඛාවක් එන්නේ. මේක තමයි විස්ථාපන කාල ප්‍රස්ථාරය. විස්ථාපන කාල විස්ථාපනයේ කාලය අතර ප්‍රස්ථාරය අඳින්න. අඳින ලද රේඛාවේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය. ඒතර විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ප්‍රවේගය එන්නේ y at x. y at x. මේ උස කීයද? 18යි. මේ දුර මේ උස මේ දුර බෙදන්න. 18 6ෙන් බෙදලා 3යි. මේකෙන් බෙදන්න තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ප්‍රවේගය එනවා. මේ අපි කරේ මේ ඔයාලට වාර විභාගෙ ලියන්න තිබ්බ එක මේක හැබැයි ඉස්කෝලේ ගියාම දෙයිද දන්නෙත් නෑ. මේ හම්බෙච්ච පේපර්
ඒක ඉස්කෝලේ දෙයින් දන්නෙත් නැහැ. එහෙමනොත් කරලා දාන්න. මේකේ දැන් මේ B කොටසේ දෙවෙනි කොටසේ B නේ කරේ. දෙවෙනි කොටසේ තියෙනවා A කියලා ව්‍යුහගත රචනා. දෙවෙනි කොටසේ A ව්‍යුහගත රචනා. ඒක ඔයාලා ලියලා බලන්න. ඒක අමාරු නම් මට කියන්න කරන්න කියලා. නැත්නම් නොකරිමු. ඒක කරන්න ඕනේ කියන අත උස්සන්නකො පොඩ්ඩක්. මේක කරන්න ඕනේ කියන එහෙම. ඔව්. දෙන්නෙක් විතර තමයි අත උස්සනවා. පේන්නේ අනිත් අයට ඕනේ නැතුව. බලන්න. කීප දෙනෙක්ම ඉල්ලීමක් කරොත් විතරක් කරන්නම් මේක උත්තරේ ලියලා බලන්න. නැත්තම් මේ අලුත් පාඩමක් කරමු. අලුත් පාඩමක් කරමු එහෙම නැත්තම් ඈ. අර කිව්ව වෙලාවට වඩා විනාඩි 10ක් විතර ගියා. දැන් මේකේ ඔයාලා සම්බන්ධ වෙද්දී මුලින්ම ටිකක් කලින් එන්න මම අර විනාඩි 10ක් කියන්නේ. පැය කාලකට කලින් විතර ඇවිල්ලා try කරන්න waiting room කියලා වැටෙනවා. ඒ waiting room වැටෙනවා මට ඒ අදාළ වෙලාවට ගන්නන්. එතකන් ඔයාලා සද්ද එහෙම පොඩ්ඩක් බලා ගන්න මම කලින් අහනවනේ ඇහෙනවද පේනවද බෝඩ් එක පේනවද මොකද එහෙම හැමදාම අහන්න වෙන්නේ දැන් මේක මේ ඔයාලා තැන් තැන්වල මම එක තැනක ඉන්නේ මාත් දැන් එක තැනක හිටියට කම්පියුටර් එක තැනක කැමරාව තව තැනක මේ WhatsApp කම්පියුටරේට කනෙක්ට් කරලා ඒක ෆෝන් එක තව තැනක මේ තැන් තැන්වල තියෙනවා ඔක්කොම Wi-Fi වලින් කනෙක්ට් කරගෙන ඉන්නේ වෙලාවකට ඩිස්කනෙක්ට් වෙනවා ඊළඟට වෙන දේවල් මට පේන්නේ නැහැ ඒකයි ඔයාලට හැම වෙලාවෙම මේ මම පේනවද ඇහෙනවද පැහැදිලිව එහෙම අහන්න වෙන්නේ ඉතින් ඊළඟට දැන් මේ ක්ලාස් එක පටන් ගත්තට පස්සේ කෝල් දෙන්න එපා මට කෝල් එකට ආන්සර් කරන්න ගියොත් මේ ක්‍රියාවලිය දැන් මෙතන උගන්වන්න විතරක් නෙවෙයිනේ තාක්ෂණික ශිල්පියාගේ වැඩත් කරන්න වෙනවා ඔක්කොම වැඩ ටික කරන්න වෙනවා නේද දැන් ඔයාලා දන්නා ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති කියද්දී අපිට පේන්නේ කියවන දෙන්න විතරනේ ඔය වෙලාවේ 300ක් වැඩ හරි එතකොට අපිට එහෙම නෙවෙයි 3 දෙනෙක්වත් නැහැනේ මේ වැඩ ටික කරගන්න හරිද ඒ හින්දා මේ මේකේ ගැටලු ටික කලින් මේ निराකරණය කරගන්න ඊළඟට දැන් ඔය සූම් දැන් මේ අද සම්බන්ධ වෙච්ච අයයි ඊයේ පෙරේද සම්බන්ධ වෙච්ච අය පොඩ්ඩක් අනික් යාළුවන්ගෙන් අහන්න මේ කොහොමද කියලා යාළුවෝ දන්නවා පරණ දැන් මීටින් කීපයකට ආපු අය ඉන්නවා තියෙන්නේ දැන් මේක අර sannivedana කරගන්න විදිහක් නෑ අපි එකපාරට පටන් ගත්ත එක්කෙනෙන් දෙන්නෙන් පටන් ගත්තා මේ ඔයාලගෙත් තව ඉන්නවනම් කැමතියි සම්බන්ධ කරගන්න මම මේ දවස්වල ඉතින් සේවයක් විදිහට මේක කරන්නේ ඕන කෙනෙකුට එන්න පුළුවන් මේ දවස් ටිකේ පස්සේ ගන්න මේ දවස් ටිකට මේ කොරෝනාව දුර වෙනකන් මේ ඕන කෙනෙකුට එන්න දෙනවා ඊට පස්සේ එන්න දෙන්නේ හරි මේ පේපරුත් මේ විදිහට කරනවා ඒ වගේම මේ තියරි කොටසත් කරනවා ඊළඟ පාඩම කරනවා කරන දවස මම දන්නන්නම් ඉරිදා හවසට වගේ මේ ඔයගේ WhatsApp වල group එකේ ආවිලා මැසේජ් බලන්න විටින් විට මම තොරතුරු දානවා එහෙනම් මේ අදට ඇති